හරි පුතේ. පාඩම කරේ මුතයක පරිදිය පාඩම කරගෙන යමින් හිටියේ. ඒකේ අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරා මුතයක පරිදිය සම්බන්ධයෙන්. මම ගෙදරදි කරන්න ඔයාලට දුන්න අභ්‍යාසයක්. කරාද නැද්ද? මුතයක පරිදියේ අභ්‍යාසයක් දුන්න ගෙදරදි කරන්න කරාද නැද්ද? ඒ වගේ ගැටලු එහෙම නෑ නේද? නෑ සර්. හරි. එහෙනම් අපි දෙයනේ කියලා යමු ඊළඟ කොටසට. අභ්‍යාසය 18 එක අභ්‍යාසය දුන්නේ පුතේ. 18 එක අභ්‍යාසය කරන්න කියලා ඇත්තේ. 18 එක අභ්‍යාසය. හරි නේද? right. හැමෝටම කරන්න කිව්ව 18 එක අභ්‍යාසය. දැන් මේ ඔන්න මම චූටි මතක් කිරීමක් කරනවා ඔයගොල්ලොන්ට. දැන් අපි මෙම වෘතයක් ඇද්දොත් පුතේ මේ වගේ මෙන්න මේ වෘතයේ මේ ගමන් මාර්ගයට කියනවා පරිධිය කියලා. මේ ගමන් මාර්ගයට මොකද්ද කියන්නේ? පරිධිය. ඔකට කියනවා පරිධිය කියලා. එතකොට මෙන්න මේ පරිධියේ දිග අපිට මනින්න බෑ අඩිරූලක් තියලා. මොකද මේක වක්‍රයිනේ නේද? එතකොට ඒක මනින ක්‍රමවේදය තමයි ඊයේ සතියේ කියලා දුන්නේ. මෙන්න මේ වක්‍රාකාර කළු පාටින් ඇඳලා තියෙන මෙන්න මේ වටේ දිග අපි නම් කරා පරිධිය කියලා. එතකොට ඔය පරිධියේ දිග හොයාගන්න පුළුවන් කියලා කිව්වා. පරිධියට දුන්න c කියලා සංකේතයක් c සමානයි πd කියලා ප්‍රකාශ වෙනවා. c සමානයි πd. මේ d කියන්නේ මොකක්ද? මෙන්න මේ ඇඳලා තියෙන වෘතයේ එක් කෙළවරක ඉඳලා අනිත් කෙළවරට තියෙන මේ දුර. ඒකට නැත්නම් අපි කියනවා විස්කම්භය කියලා. ඔය d කියන්නේ විස්කම්භයට. d විස්කම්භය. ඊළඟට කිව්වා මේ phi කියන්නේ අපි ගණන් කරනකොට ගන්නෙ 7න් 22 නැත්නම් නියත අගය කියලා. phi කියන්නේ 7න් 22ට. ඔන්නෝම පරිධියේ දිග හොයන්න පුළුවන් විස්කම්භය දන්නවනම් පරිධියේ දිග. ඊළඟට පුතේ කියලා දුන්නා පරිධිය දිග හොයන්න තව ක්‍රමයක් c සමානයි 2πr කියලා. ඒකෙදී විස්කම්භය වෙනුවට අපිට තියෙන්නේ අරය. අරයන් දෙකක්. එහෙනම් මෙන්න මේ වෘතයේ අරයේ දිග දන්නවනම් ඒකට c සමානයි 2πr දැම්මහම මෙන්න මේ වටේ ටික එනවා. පැහැදිලි නේද හැමෝන්ටම? හරි. ඔන්න මම මතක් කිරීම කරා. එහෙනම් සූත්‍ර දෙකක් ඉගෙනුවා ගිය සතියේ c සමානයි 2πr c සමානයි πd. c කියන්නේ වෘතයේ පරිධිය හෙවත් මෙන්න මේ වටේ දිගට. හරි. අද අපි කතා කරනවා ඊට චුට්ටක් එහාට ගිහිල්ලා තව පොඩි කොටසක් ගැන. හරි. එහෙනම් පුතේ අපි ලියමු මාතෘකාව මෙහෙම. අර්ධ වෘත්තාකාර ආස්තරයක ලියන්න හැමෝම. අර්ධ වෘත්තාකාර ආස්තරයක අර්ධ වෘත්තාකාර ආස්තරයක අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය පරිධිය නෙවෙයි මෙතෙන්දි තියෙන්නේ පරිමිතිය. මොන මාතෘකාව? අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය. හරි. දැන් හැමෝම හොඳට මේ පිළිබඳව අහගෙන ඉන්න. ළමයි අපි දැන් කතා කරේ වෘතයක් ගැන. අපි මේ මොහොතේ දැන් කතා කරන්නේ වෘතයකින් භාගයක්. ඒකට අපි කියනවා අර්ධ වෘතයක් කියලා. අපි ඔන්න බලමු නිවැරදි වෘතයක් නිර්මාණය කරගමු.
හරි. ඔය තියෙන පුතේ සම්පූර්ණ වෘතයක්. සම්පූර්ණ වෘතයක්. හැබැයි දැන් මම මෙතෙන්දි කතා කරන්නේ වෘතයක් නෙවෙයි වෘතයකින් භාගයක්. ඒකට කියන්නේ අර්ධ වෘතයක් කියලා. උන මම භාගයක් වෙන් කරගන්නවා. ඔය මේ තියෙන කේන්ද්‍රය. දැන් මම මේ සම්පූර්ණ වෘතය ගැන නෙවෙයි පුතේ කතා කරන්නේ. ඒකෙන් භාගයක්. ඒක නිසා මම භාගයක් අයින් කරනවා. ඔය ඔන්නව තියෙනවා. දැන් මෙන්න මේ අර්ධ වෘත්තාකාර ආස්තරය හැදිලා තියෙන්නේ. මෙයා අපි කියමු කම්බියකින් මං නවල හැදුවා කියලා. මේම කම්බියක් ගෙනල්ලා ඒක මේම යා කරාම අර්ධ වෘත්තයක් එනවා. එතකොට මෙන්න මේ කම්බිය හැදිලා තියෙන්නේ සම්පූර්ණ කෑලි කීයක් එකතු වෙලායි. පුළුවන් නම් කියන්න මේක කෑලි කීයක් එකතු වෙලාද හැදිලා තියෙන්නේ අර්ධ වෘත්තය. කොටස් කීයක් තියෙනවද? අර්ධ වෘත්තයට කොටස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොකද්ද මේ දෙක? එකක් තමයි මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස. මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස. නැත්නම් ඒකට කියනවා අපි ඒක පරිධියක් තමයි මේ තියෙන්නේ. අර්ධ වෘත්තාකාර පරිධිය. පරිධියෙන් භාගයයි තියෙන්නේ. ඊළඟට මෙන්න මේකක් තියෙනවා. මේකත් අපිට තියෙනවා ඒක විස්කම්භය. ඒ තියෙන්නේ විස්කම්භය. right. එහෙනම් පුතේ මතක තියාගන්න අර්ධ වෘතයක් හැදෙන්නේ මෙන්න මේ වගේ අර්ධ වෘත්තාකාර කොටසකිනුයි ඒක යා කරනවා විස්කම්භයකින්. ඔන්නෝගෙන් හැදෙන්නේ. දැන් අපි මේ පාඩමේදී කරන්නේ මෙයාගේ පරිමිතිය හොයනවා. පරිමිතිය හොයන්න නම් අපි දැනගෙන ඉන්න ඕන මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ වටේ දිග. මට කියන්න සම්පූර්ණ වෘතයක වටේ දිග කීයේ? සම්පූර්ණ වෘතයක වටේ දිග නැත්තම් පරිධිය 2πr. සම්පූර්ණ වෘතේ 2πr. එහෙනම් අපි බලමු අර්ධ වෘත්තාකාර කොටසේ වටේ දිග. සම්පූර්ණ මේ වගේ වෘතයක වටේ දිග සම්පූර්ණ වටේ දිග 2πr. හැබැයි මෙතන තියෙන්නේ 2πr ගෙන් භාගයක්. ඒක නිසා ගුණ කරන පුතේ භාගය. 2πr ගුණ කරන භාගයෙන්. දැන් මොකද වෙන්නේ? දෙකට දෙක කැපෙනවා. πr කියලා ඉතුරු වෙනවා. එහෙනම් මතක තියාගන්න අර්ධ වෘත්තාකාර මේ වගේ කොටසක පරිධිය හොයනවා πr වලින්. ඒක අපි 2πr ගෙන් භාගයක් විදියට ගත්තේ. අන්න එන වටේ දිගයි මෙන්න මේ විස්කම්භයයි එකතු කරාම තමයි පරිමිතිය සකස් වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මම මෙන්න මේකේ අරය r කියලා ගත්තොත් මේ අරයත් r කියලා ගත්තොත් මෙයාගේ විස්කම්භය ලැබෙනව ළමයි විස්කම්භය ලැබෙනවා මෙන්න මේ අරයයි එකතු කරලා අරයන් දෙකක් එකතු කරාම විස්කම්භය ලැබෙනවා 2r. ඔන්නෝම ලැබෙනවා 2r. එහෙනම් මෙන්න මේ දිග 2r මෙන්න මේ දිග πr. ඔය තියෙන්නේ. දැන් අන්තිමට ලියනවා පරිමිතිය. කොහොමද පරිමිතිය හැදෙන්නේ? මෙන්න මේ කෑල්ලේ දිගයි මෙන්න මේ කෑල්ලේ දිගයි එකතු වෙලා මේ කෑල්ලේ දිග πr ඒකට එකතු වෙනවා මෙන්න මේ කෑල්ලේ දිග 2r. ඕන්න ඔය දෙක එකතු වෙනවා. right. ඔන්න ඔය දෙක එකතු වුණාම අර්ධ වෘත්තාකාර කොටසක පරිමිතිය සකස් වෙනවා. මෙන්න මේක තමයි ඔයාලට ඔය පොතේ ඔප්පු කරලා තියෙන්නේ.
හරි. දැන් මෙන්න මේ රූප සටහන අපි ඇඳ ගන්න ඕන. හැබැයි ඔයාලට මේ ගැන පොඩ්ඩක් නොතේරෙන ගතියක් තිබුණට ප්‍රශ්නයක් නැහැ. කාට හරි කිව්වොත් උදේ පාන්දර සර් මොනවද මේ කියන්නේ? බලන්න. පයියාර 2 පයියාර එක පොල්ලෙන් ගැහුවා වගේ නේ. ප්‍රශ්නයක් නැහැ. හරි. ඔයාලා මේක ලස්සනට ලියා ගන්න. ලියලා ඉවර වෙලා ගානක් හදනකොට මොකද්ද කිව්වේ කියලා ඔයාලට තේරෙනවා. ආයේ කියලා දෙන්නලු පොඩ්ඩක්. ඒකනේ මං කිව්වේ. රයිට්. අයි කියලා දෙන්න ඕනේ නැහැ. ගානක් හදනකොට හරියනවා. ඔයාලා ඉස්සෙල්ලා මේක ඇඳගන්න. මේක ඇඳගන්න. ඒක ඇඳගෙන මෙන්න මේ තරුව ලියා ගන්න තරුව. ඊළඟට මේ තරුව. ඊළඟට පුතේ මේක ලියලා කොටු කරගන්න. හරි බය වෙන්න එපා. මං කිව්වනේ. ඔන්න සිතුම් ලෙට කියලා තාසරයක් කියලා දෙන්න නෑ කියලා දෙන්න ඕනේ නෑ. ගානක් හදනකොට හරියනවා. දැන් මේක අඳින්න. මේක ලියන්න, මේක ලියන්න, මේව ලියන්න, මේව ලියන්න බෝඩ් එකේ තියෙන සේරම ලියා ගන්න. හරි පටන් ගන්න. ඉවරද ළමයි මේ ටික ලියලා? ලිව්වද? හැමෝම මේක ලියා ගන්නකො ඉස්සෙල්ලා. ලිව්වස නෑ සර් ලිව්වා. නෑ ඔව් හරි. මේක ලියලා කොටු කරගන්න පරිමිතිය ලැබෙන්නේ මෙන්න මෙහෙම. ඔයාලා පොතේ ප්‍රකාශනයේ තියෙනවා. ඉන්න අපි ගණන් හදමු. එතකොට තේරෙනවා ඔක. මේ වාරයට තව පාඩම් දෙකක් තියෙන පුතේ ඉතුරු වෙලා. කමක් නැහැ. දැන් මේ දෙවනි වාරේ පොත තමයි ටිකක් අමාරු. තුන්වෙනි වාරේ පොත එච්චර අමාරු නෑ. අමාරුම පොත තමයි මේ ඉවර කරමින් යන්නේ. සූත්‍ර කරෙත් නෑනේ. හරි. සූත්‍ර නම් අන්තිමට වගේ කරත් ඇති. මේ ටික බලමු. නවොත් හරිනේ. හරි සර් ඔය උපේක්ෂ මන් දැක්කේ නෑ ගිය සතියේ බ්‍රහස්පතින්ද ඉන්නවා ගිය සතියේ මේ සතියේ. නෝට් එක ලියාගත්තයි. ඔව් සර් ඔය ඔසින්දු එහෙමත් හදිස්සියෙන් තමයි පන්තියට එන්නේ නේ.
පුළුවන් වෙලාවට එනවනේ. එහෙමද? එහෙම කරලා වැඩක් නෑ මේ වැඩේ. හරි. මේ අපි බලමු මේකෙන් ගානක් හදලා. හරි. ඔන්න ළමයි මම මේකෙන් පළවෙනි උදාහරණ ගාන හදනවා ඔයාලත් එක්ක. ඔයාලා බලන් ඉන්න සර් හදනකම්. මේ තියෙන්නේ අර්ධ වෘත්තාකාර ආස්තරයක්. මෙන්න මේක පුතේ අරය දීලා තියෙනවා සෙන්ටිමීටර් 7යි. ලේසිම තැනින් පටන් ගමු. අරය 7යි. හරි. දැන් මේකේ පරිමිතිය ඇහුවොත් අහගන්නකො අචින්ත මැසේජ් දාන එක නවත්තා. මෙන්න මේකේ පරිමිතිය හෙවත් වටේ දිග ඇහුවොත් මෙයාගේ වටේ දිග හැදිලා තියෙන්නේ මෙන්න මේ ඡාප දිගෙන්. මේකට අපි කියනවා ඡාප දිග නැත්නම් පරිධිය. මේ තියෙන ඡාපයක්. හරිද? මේකට අපි තව නමක් කියනවා ළමයි. කලින් කිව්වනේ පරිධියෙන් කොටසක් කියලා. මේකට කියනවා ඡාපය කියලා. ඡාප කොටස. එහෙම කිව්වත් හරි. නැත්නම් පරිධියෙන් භාගයක්. එහෙමයි තියෙන්නේ. දැන් මම මෙයාගේ පරිමිතිය සොයනකොට වටේ දිග හොයනකොට ඉස්සෙල්ලම හොයන්නේ පුතේ ඡාප දිග. ඔන්න මෙතනින් පස්සේ ගණන් හදන්නේ. එතකොට තේරුම් ගන්න පුළුවන්. ඉස්සෙල්ලම හොයන්නේ මේ ඡාප දිග. කොහොමද ඡාප දිග හොයන්නේ? ඔන්න මම පළවෙනියටම ලියන ඡාප දිග. නැත්නම් පරිධියෙන් භාගය. ඡාප දිග. සම්පූර්ණ වෘතයක ඡාප දිග හොයන්නේ කොහොමද? සම්පූර්ණ වෘතයක ඡාප දිග සූත්‍රය කියන්නේ සම්පූර්ණ වෘතයක ඡාප දිග 2πr. බලා ගන්න දැන් හැමෝම. සම්පූර්ණ වෘතයක ඡාප දිග 2πr. හැබැයි මෙතන සම්පූර්ණ වෘතයක් නෑ ළමයි. මේ තියෙන්නේ වෘතයකින් භාගයයි. ඒක නිසා ಗುಣ කරනවා දෙකෙන් එකකින්. දෙකෙන් එකකින් ಗುಣ කරනවා. හරි. දැන් මෙන්න මේකේ තියෙන ඒවට ආදේශ කරමු. බලන්න කරන විදිය. 2 5ට දාන්න පුතේ 7න් 22 කලින් ගණන් හැදුවනේ. ಗುಣ කිරීම r කියන්නේ අරය. මේ අර්ධ වෘතයේ අරය කීයද? සෙන්ටිමීටර් 7යි. එහෙනම් r ට දානවා 7. ඒ තියෙන්නේ වෘතයක්. ඒක ಗುಣ කරනවා දෙකෙන් දෙකකින්. ඒක උත්තරය එනවා. දැන් මේක සුළු කරමු. ඔන්න බලන්න සුළු කරන විදිය. 7ට 1යි 7ට 7 1යි. ඔන්න කැපුණා. තව කැපෙනවා. කොහොමද කැපෙන්නේ? 2ට 1යි 2ට 1යි. ඉතුරු වෙනවා පුතේ සෙන්ටිමීටර් 22ක්. අන්න ඡාප දිග සෙන්ටිමීටර් 22යි. එහෙනම් අපි කියනවා මෙන්න මේ ඡාප දිග පුතේ සෙන්ටිමීටර් 22යි. කොතන ඉඳලා කොතෙන්ටද? මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙක්. ඔන්න ඔය ඡාප දිග. ඔන්න නූල් කැල්ලක් තියලා මනින්නත් පුළුවන්. ඔන්න ඕක 22ක්. අන්නේ 22ට තව එකතු කරන්න ඕන පරිමිතිය ලැබෙන්න නම්. බලන්න පරිමිතිය. පරිමිතිය ලැබෙන්න නම් මෙන්න මේ 22ට එකතු වෙන්න ඕන මෙන්න මෙතන තියෙන 7යි. මේ දුර කීයද ළමයි? මේ දුර කීයද? සෙන්ටිමීටර් 7. ඒකත් 7යිනේ. මෙයත් 7 නිසා මෙයත් 7යි. එහෙනම් 7ේව කීයක් එකතු වෙන්න ඕනේ? 2ක්. එකතු වෙන්න ඕන. එහෙනම් මේකට එකතු වෙන්න 7ේව 2ක්. කීයද? 14. 14යි. එහෙනම් මම මේකට එකතු කරනවා තව කීයක්ද? 7ේව 2ක්. ඕනනම් වෙන වෙනම එකතු කරන්නත් පුළුවන්. නැත්නම් 14ක් එකතු කරන්නත් පුළුවන්. මේ 7යි මේ 7යි සම්පූර්ණ දිග 14ක් ලැබෙනවා. එහෙනම් ඔන්න ඔය 14යි මේ 22යි එකතු කරාම උත්තරේ 36යි. එහෙනම් මෙයාගේ වටේ දිග සම්පූර්ණම වටේ දිග හේවත් පරිමිතිය සෙන්ටිමීටර් 36ක් වෙනවා. මේ ගානත් බලා ගන්න ඕගොල්ලෝ. මේකත් බලා ගන්න. හරි. මෙන්න මේ දිග පුතේ සෙන්ටිමීටර් 21යි.
මෙයාගේ පරිමිතිය තමයි අපෙන් අහන්නේ පරිමිතිය. හරි. දැන් කියන්න පරිමිතිය ලැබෙන්නේ කොටස් කීයක් එකතු කරාමේ? සගල කියන දැන් දන්නවා. දෙකක් එකතු කරාම. ඔයාලා දන්නවා පුතේ මේ දිග 21යි නේ. මේ දිග 21යි. එහෙනම් මේ දිග කීයද? 21යි. ඒකත් 21යි. එතකොට මේ සම්පූර්ණ දිග කීයද? 42. 42යි. ඒක හරි. දැන් දන්නේ නැත්තේ මොකක්ද? දන්නේ නැත්තේ මොකක්ද? ශාපදිග. අන්න හරි. මෙන්න මේක දන්නේ නැහැ. එහෙනම් මේ ගානේ පරිමිතිය හොයන්නට කලින් ඔයාලා හොයන්න ඕන මෙන්න මේක. මොකද්ද හොයන්න ඕන? ඡාප දිග. ඡාප දිග. එහෙනම් අපි හොයන්න ඕන ඡාප දිග. ඡාප දිග හොයන්න සූත්‍රයක් තියෙනවා. මොකද්ද සූත්‍රය? 2πr. හැබැයි මෙතන 2πr ම තියද නැත්නම් 2πr වලින් කොච්චරද මේ තියෙන්නේ? භාගය. භාගයයි. ඒක නිසා ගුණ කරනවා භාගය. භාගයක් තියෙනවා. හරි. දැන් ආදේශ කරමු. මම මෙහාට චුට්ටක් ගන්නවා. 2 5ට 7න් 22යි ආදේශ කරලා තියෙනනේ දැන් කලින් ගුණ කිරීම අරයට දාන්න පුතේ 21. ඔන්න පුතයා ඒක ගුණ කරනවා දෙකෙන් එකකින්. හරි. කැපෙන ඒවා කියන්න ළමයි ටක් ගාලා. කැපෙන ඒවා. 7යි 21යි 8ට 1යි 21ට 7 ඒවා 3යි. තව දෙකට 2ට 1යි ගුණ කරන්න 22 වරක් 3 22 ඒව 3 66. අන්න එහෙනම් අපි හොයාගත්ත දරුවනේ මෙන්න මේ ඡාප දිග සෙන්ටිමීටර 66යි කියලා. මෙන්න මෙතන ඉඳලා මෙතෙක්ක් තියෙන දුර සෙන්ටිමීටර 66. ඔන්න. මේ වක්‍රාකාර කොටසේ දිග 66යි මෙන්න මේ දිග 21යි 42යි. දැන් ලියන පරිමිතිය. right. කොහොමද පරිමිතිය ලැබෙන්නේ? මෙන්න මේ 66ට එකතු කරනවා 21 ඒවා දෙකක්. 40. කෙලින් එකතු කරමුද 42ක්. අරයන් දෙකක් 42ක්. කීයක් වෙනවද පුතේ එකතු කරාම? 108යි සෙන්ටිමීටර. හරි. දැන් කියන්න මේ ගණන් දෙක පැහැදිලිද? හැමෝගෙම අහන්න. ඔව් සර්. අහන්නේ කෙනෙක් දෙන්නේ නේ අන්තිම ළමයි 50 ගානක් ඉක්මනට ගියා. තේරුණා සර්. තේරුණා. රතිදෝ තේරුණා. ගැටලු තියෙනම් දැම්ම මැසේජ් එකක් දාන්න. අචින්ත ප්‍රශ්න වලට උත්තර ලැබුණද? අවිෂ්ක හරි. එහෙනම් අපි මේ උදාහරණ දෙක ලියමු. හරි පටන් ගමු. තිමාෂා හරි නේද?
ඔයාලට මේ බෝඩ් එක පැහැදිලිව පේනව නේද? සිග්නල් අඩුකමක් තියද බොද වෙච්ච ගතියක් තියද ළමයි? තියෙනවනම් ඉක්මනට කියන්න. බෝඩ් එක පොඩ්ඩක් සනෙට් නම් කොහොමත් සිග්නල් ඇත්තෙම නැහැ. අපිට සනෙට් කියන ඒවා ඇහෙන්නෙම නැහැ. හරි සර් ඉවරයි. හරි සර්. ගණන් දෙකම ලියා ගන්න. තිසර හරිද? පළවෙනි ගාන ඔන්න සර් මකනවා. සර් ගාන මකන්නේ හරි. මේ මම ඔයාලට ගානක් දෙනවා තනියම හදන්න. තුන්වෙනි ගාන. මෙන්න මේකේ පරිමිතිය හොයලා දෙන්න. අරය 14යි. හරි. මේකේ පරිමිතිය හොයන්න පටන් ගන්න. හදලා ඉවරයි සර්. හදලා ඉවරයි සර්. හදලා ඉවරයි සර්. මට උත්තරේ දාන්න ළමයි. උත්තරේ කියන්න කීයද ආවේ? සෙන්ටිමීටර් 72. 72යි සෙන්ටිමීටර් 72යි සර්. සෙන්ටිමීටර් 72. 72යි. අනිත් අය බලමු. සෙන්ටිමීටර් 72යි. ඉස්සෙල්ලම මොකද්ද ඔයාලා හෙව්වේ? මේ ගාන එක සැරේට හදන්න බෑ ළමයි. හරිනේ? චාපද. ඔව් මෙන්න මේ චාපදිය දැනගෙන ඉන්න ඕන. ඒක සොයන ක්‍රමවේදය ගිය සතිය ඉගෙනුවා. අදත් ඉගෙනුවා. මේක 14 නිසා මේකත් 14යි. එහෙනම් විස්කම්භය 28යි කියලා දන්න. 28යි. මෙතන ඉඳලා මෙතෙන්ට සම්පූර්ණ දිග විස්කම්භය 28යි. ඒක හරි. අපි එන ඉස්සෙල්ලා චාපදික හොයන් ඉමු. චාපදික. වාල් ගුණ කිරීම දෙකෙන්. IR ගුණ කිරීම දෙකෙන් එක. එකෙන් එක. 2 5 7 22යි. මේක පුතේ 14යි. දෙකෙන් එක. ගුණ කිරීම දෙකෙන් එක. කැපෙන 7ට 1යි 14ට 2යි. 14ට 2යි. දෙකට 1යි දෙකට 1යි. ඉතුරු වෙනවා 22 වරක් 2. 44යි. 44යි. එහෙනම් පුතේ චාපදික 44යි. දැන් පරිමිතිය හොයන්නේ මෙහෙම. 44යි. ඊට පස්සේ 44යි 28යි එකතු කරනවා.
මෙන්න මේ 44ට එකතු කරනවා 28. කීයක්ද? විස්කම්බේ 28. 28. 72යි. සෙන්ටිමීටර් 72යි. හරි. මම ඊළඟ ගාන දෙන්න ඔයාලට මෙහෙම. මෙන්න මෙයාගේ විස්කම්බය දීලා තියෙනවා සෙන්ටිමීටර් 7යි. අරය නෙවෙයි ළමයි. විස්කම්බය දීලා තියෙන්නේ. විස්කම්බය දුන්නාම චාපදික හොයන ක්‍රමයක් තියෙනව නේද? විස්කම්බය දුන්නාම චාපදික හොයන්න ලේසි ක්‍රමයක්. සර් දාන්න. 5D. අන්න හරි. එතකොට 2πr නැතුව c සමානයි 5d භාගිතා කරන්න. 5d වලින් භාගයක් තියෙන්නේ. අපි සර් ඔව් 5d සර් දෙකෙන් වලින් භාගය බෙදලා කියන ගාන හදමු. රයිට් පටන් හත් ගමු. දෙකට බෙදලා. ගාන හදා. සර් ඔක 7 දෙකට බෙදලා එහෙම අරය ගන්න බැරිද? පුළුවන්. 7 දෙකට බෙදලා හදන්නත් පුළුවන්. 3.5යි කියලා. ඕනනම් අරය 7න් භාගයයි කියලා අරගෙන 2πr දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නැත්තම් 5d වලින් හදන්නත් පුළුවන්. කැමති විදියකට හදන්න. දෙවමිනි හරිද මේ ටික? හරි සර්. ඉවරයි. මට මේ ඉවර වෙච්ච දරුවෝ දාන්න බලන්න මැසේජ් එකකුත් උත්තරේ කීයද කියලා චුට්ටක් ඉන්න. දැම්ම දාන්න එපා චුට්ටක් ඉන්න. හරි දැන් දාන්න. එතකොට උත්තරේ පේන්නේ මට විතරයි. හරි ඔන්න ලෝචනා උත්තරයක් දාලා තියෙනවා. මිනුලගේ උත්තරෙත් ඇවිල්ලා තියෙනවා. විසිනවයක් ඇවිල්ලා තියද හරියට බලන්න ළමයි 25කුත් ඇවිල්ලා තිනවා එක එක්කෙනාට එක එක උත්තර ඇවිත් තියෙන්නේ පුදුම ප්‍රශ්නයක් වුණේ 18 තියෙනවා 22 තියෙනවා 26 තියෙනවා 18 තමයි දැන් පොඩ්ඩක් ට්‍රෙන්ඩ් එකේ තියෙන්නේ නේ 18 ගොඩක් අයට ඇවිල්ලා ළමයි 18 එනෝ වගේ නේ 18 හොඳයි වගේ හරි ඉස්සෙල්ලම හොයමු ළමයි මේ ඡාප දිග මෙන්න මේක දැනගමු ඡාප දිග දැන් මෙතන විස්කම්බය දීලා තියෙන නිසා ළමයි 5d දාන්න පුළුවන් විස්කම්බය දීලා තියෙන නිසා හැබැයි ඔය 5d කියන්නේ බුතයකනේ අපිට ඕනේ ඒකෙන් භාග දාමු 5ට 7න් 22යි අරය 7යි ගුණ කිරීම දෙකෙන් එක ඔච්චරයි දාන්න තියෙන්නේ 5d 5ට 7න් 22යි අරය 7යි නෙවෙයි විස්කම්බය 7යි දැන් කපමු 7ට 7 කපනවා 1යි 1 කැපෙන එක 2ට 1යි 22ට 11යි 11යි එහෙනම් මේ ඡාප දිග සෙන්ටිමීටර 11යි අන්නේ 11යි මෙන්න මේ කරන්න තියෙන ළමයි සෙන්ටිමීටර පරිමිතිය ලැබෙන්නේ 11ට එකතු කරන්න ඕන 7ක් කීයේ 18යි දැන් සමහර අය 7ඒව දෙකක් එකතු කරත් දන්නේ නැහැ මල කෙලියයි අර කලින් එකේ අරයන් දෙකක් එකතු කරානේ 14යි 14යි ඉතින් ඒක පුතේ විස්කම්බය නෙවෙයි නිසා මේක විස්කම්බය නිසා එහෙම අවශ්‍ය නැහැ හරි පැහැදිලිද පැහැදිලි සර් හරි දැන් ළමයි මේ අපිට මේකෙන් ඉදිරියේදී තියෙනවා විවිධාකාර වූ ගැටලු
සමූහයක් විසඳන්න අපි මේක ක්‍රමානුකූලව කරන් යන්න ඕන මේ පාඩම 10 වසරේදීත් නැවත සාකච්ඡා කරනවා. ඒක නිසා හොඳ මතකයක් තියෙන්නත් ඕන. බලමු. ගොඩාක් ළමයින්ට අමාරුයි කියන පාඩමක් තමයි මේ වෘතයක පරිධිය පාඩම. 10 දී ඕක ළමයි ඇන ගන්න. ඒක නේසිනි. ඔව්. දැන් ලේසියට හැමෝටම පැහැදිලිව ආරම්භයේදී කියලා දීලා තියෙනවා පස්සට යන්න වැඩේ කචල් කරගන්න එපා ළමයි. මුල ඔන්න හොඳ අපි බේසික් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මේක හොඳ අවබෝධයක් ඇතිව කරගෙන යන්න. රයිට්. මේ ගාන බලමු. මොන බලන්න මම මෙහෙම ගානක් හදනවා. කලබල වෙන්න එපා. හැබැයි අපි ලොකු ගණන් හදනකොට ඕගොල්ලෝ ඔන්නවම තියනවා ඉස්සෙල්ලා අර්ධ වෘතයක්. හරිද? ඔන්නවම තියනවා. ඒකට සෙට් කරලා තියනවා ළමයි ඒකේ හරි මැදට මෙන්න මෙහෙම අර්ධ වෘතය. ඔන්නවම එකක් සෙට් කරලා තියෙනවා. හරිද? මෙන්න මෙහෙම එකක් සෙට් කරලා තියෙනවා. ඒක මෙහෙම යා කරලා තියෙනවා. හරි. ඔන්නවමයි තියෙන්නේ. දැන් මෙතන තියනවා දරුවනේ ඡාප දෙකක්. ඡාප දෙකක්. දැක්කද එහෙම දෙකක්? මම අදිද්දිම ඔයාලට පේන්න ඕන. මේ තියෙන්නේ විශාල ඡාපය. මේකට අපි කියනවා විශාල ඡාපය. විශාල ඡාපය කුඩා ඡාපය. අන්න හරි. මේක විශාල ඡාපය තියෙනවා. මෙන්න මේක ඊට වඩා පොඩි නිසා මේකට කියනවා කුඩා ඡාපය. කුඩා ඡාපය. හරි. දැන් පරිමිතිය සොයන්න තමයි මේකේ තියෙන්නේ. මම මෙන්න මේ ටික දෙනවා පුතේ 14යි කියලා. මේක තමයි කේන්ද්‍රය. හරි. දැන් අපි හොඳ අවබෝධයක් ඇතිව මේ වැඩේ කරන්න ඕන. මම ඒකයි කිව්වේ දැන් විභාගයට ලොකු ගණන් දෙනකොට ටිකක් අමාරුයි. ඒක ක්‍රමානුකූලව මේ වැඩේ කරන්න ඕන. දැන් ඔයාලට පේනවා මෙන්න මේ රූපය හැදිලා තියෙන්නේ. මම මේකත් චුට්ටක් මකන්න. මේ රූපය හදන්න ඔයාලට කම්බි කෑලි කීයක් ඕනේ? කම්බි වලින් දුන්නොත් කම්බි කෑලි කීයක් ඕනේ? මේක ගැට ගහ ගන්න. 3ක් ඕන. හොඳට බලලා කියන්න. 3ක් ඕන. 3ක් ඕන. 3ක් ඕන. ඔන්න එක කම්බියක් අරගෙන මෙහෙම නැවුවා. නවලා මෙන්න මේ දෙකලවරෙන් මෙන්න මේ කම්බිය කෙලින් ඇද්දා. මේක අයිත් නවලා මෙතෙන්ට ගැට ගැහුවා. කෑලි 3ක් තියෙනවා. දැන් මෙයාගේ පරිමිතිය හොයන්න කිව්වොත් ඔන්න ඔය කෑලි 3ේම දිග දැනගන්න ඕන. නැත්තම් පරිමිතිය හොයන්න බෑ. හැබැයි මේ වෙනකොටත් එක කෑල්ලක දිග දන්න ඕන. මොන කෑල්ලේ දිග දන්න? මේ තුනෙන් එකක දිග දන්න. 14 සෙන්ටිමීටර්. අන්න හරි. මෙන්න මේ කෑල්ලේ දිග දන්නවා. එහෙනම් ඔයාලා කෑලි කීයක දිග දන්නේ නැද්ද දරුවනේ? දෙකක දන්නේ නැහැ. දෙකක. අන්න. එහෙනම් මෙන්න මේ විශාල ඡාප දිග දන්නේ නැහැ ඔයගොල්ලෝ. මේ කුඩා ඡාප දිග දන්නේ නැහැ. හරි. හැබැයි අපි දන්නව ඡාප දිග හොයන ක්‍රමවේදය. මම ඉස්සෙල්ලා විශාල ඡාපය මෙහෙම ගන්නම්. ඔන්න ඔහමනේ තියෙන්නේ. ඔහම තියෙන්නේ. මෙන්න මේකේ අරය සෙන්ටිමීටර් 14යි. හරි. එහෙනම් අපි හොයමු විශාල ඡාප දිග. විශාල ඡාප දිග. පුතේ මට කියන්න ඡාප දිග හොයන සූත්‍රය මොකක්ද? දැන් ගණන් හදලා තියෙන්නේ. 2πr ගුණ කිරීම දෙකයි. හැබැයි මෙතන 2πr කියන්නේ මම නැවත කියන වෘතයක්. මෙතන තියෙන වෘතයකින් කොච්චරද? භාගයක්. ඒක ගුණ කරන භාගය. හරි. අපි ආදේශ කරමු 2 5 7න් 22යි. දැන් දරුවනේ මේ අරය 14. අරය මේ තියෙන්නේ සෙන්ටිමීටර් 14. 14යි. මෙතන ගාම මෙතන තියෙන දුරට කියනවා අරය. ඒක 14යි. ගුණ කිරීම දෙකෙන් 1. කැපෙනෝ දැන්නේ 7ට 1යි 14ට 2යි. ඕකේ. දෙකට 2යි. දෙකට 1යි. ඉතුරු වෙනවා පුතේ 22 වරක් 44යි. 44යි. හරි.
එහෙනම් පුතේ මෙන්න මේ දිග සෙන්ටිමීටර් 44ක් වෙනවා. මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට දිග 44යි. දැන් කෑලි කීයක් ගන්නවද? දෙකයි. දෙකයි. එකතු කිරීම 14 එකතු කිරීම තව එකයි දන්නේ නැත්නම් මෙන්න මේක දන්නේ නැහැ. කුඩා චාප දිග. පුළුවන් නම් මට කියන්න ඔන්න ඔය කුඩා චාපයේ මෙහෙමනේ පුතේ තියෙන්නේ. ඔන්නවම තියෙන්නේ. ඔන්න ඔය කුඩා චාපයේ මේ සම්පූර්ණ දිග කීයද? මේ පැත්ත 14 නිසා මේ පැත්තත් 14යි. සම්පූර්ණ දිග 14යි. හරි. මට අපේ දරුවෝ කියන්නේ නම් මේක අරය කීයක් වෙන්න ඕනේ. ඒකේ මාගේ 7යි. අරය 7යි. එහෙනම් මෙන්න කේන්ද්‍රය. එතන ඉඳලා මෙතෙන්ට දුර 7යි. ඔන්න. එකක් පාවද. හරි. එහෙනම් දැන් හොයනවා කුඩා චාප දිග. කුඩා චාප දිග. මම ඒක 2πr වලින්ම හදන්නම්. එතකොට ලේසි. 2πr. හැබැයි මෙතන 2πr වලින් කොච්චරද තියෙන්නේ? භාගයක්. මෙතන තියෙන භාගයයි. ගුණ කරන භාගය. 2 5ට දාන්න 7න් 22 පුතේ. දැන් කියන අරය කීයද අරය? 7යි. සෙන්ටිමීටර 7ද? මේ කුඩා එකේ මෙති 7යි. සෙන්ටිමීටර 7. සෙන්ටිමීටර 7යි. 7යි. ගුණ කිරීම දෙකෙන් එක. කැපෙන්නේ 22යි. 7ක. 7ට 1යි 7ට 1යි. තව 2ට 1යි. දෙකට එකයි. කීයද පුතේ 22යි. එහෙනම් ළමයි මෙන්න මේ දිග සෙන්ටිමීටර 22යි. ඔක්කොම එකතු කරාම 80යි. දැන් වැඩේ හරි. දැන් ලියනවා අන්තිමට පරිමිතිය. දැන් එකතු කරමු. මොනවද එන්නේ? 44 එකතු කිරීම 22 එකතු කිරීම 14. 14 මේ දිග. 80යි. කීයද එන්නේ? 80ද? සෙන්ටිමීටර 80. ඔයාලා දන්නවද විභාගෙට මේ වගේ ගාණක් හැදුවොත් ලකුණු 10ක් විතර හම්බ වෙනවා ළමයි. ලකුණු 8ක් 10ක් හම්බ වෙනවා. මේවට වෙන වෙනම ලකුණු දෙන්නේ. මේකට ලකුණු 3යි, මේකට 3යි, මේකට 3යි. ඔහොම ලොකු ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒක නිසා මේක මේ සැහැල්ලුවෙන් ගන්න පුළුවන් ගාණක් නෙවෙයි. සාමාන්‍ය පෙළ විභාගෙත් ලකුණු 10ක් තියෙනවා පරිමිතිය මේ කියන කොටස සම්බන්ධව. හරිනේ? පරිමිතිය වර්ගඵල එකතු කරලා දෙන්නේ. ලකුණු 10ක ප්‍රශ්නයක්. අනිවාර්ය ගාණක් සාමාන්‍ය පෙළ විභාගයේ මෙන්න මේ පාඩම. හරිනේ? ඒක නිසා හොඳට අවබෝධයක් ඇතිව කරන්න බැහැයි කියලා නම් කවුරුවත් වැඩේ ඇතැරලා දාන්න බෑ. හරිනේ? උත්සාහය තියෙන්න ඕන. අපි ගණන් හදපුව නැවත නැවත හදලා අඩුපාඩු හදා ගන්න ඕන. මම කියලා තියෙන පොත්පත් අරගෙන තව ගණන් හදන්න. දැන් මේ ගාන සැම්සන් මහත්තයාගේ පොතේ තිබිලක් තියෙනවා. හරිද? ඒක නිසා හැමෝම මේක උත්සාහයෙන් කරන්න ඕන වැඩක්. හරිද? ඒක කෙටි කාලීන උත්සාහයක් නෙවෙයි ළමයි, ටිකක් දීර්ඝ කාලීන උත්සාහයක් වෙන්න ඕන. හරිද? නැත්තම් ඔයාලා දවසක් දෙකක් මේක කරාට වැඩක් නෑ. ගොඩක් අයට නොහැකි වෙන්නේ ඒක කෙටි කාලයකට සීමා කරලා එතනින් අතාරිනවා. ආරම්භය කරනවා. නමුත් ආරම්භය කරාට වැඩක් නෑ. ඒක පවත්වාගෙන යන්න ඕන. දැන් අද ආරම්භ කරාට වැඩක් නෑ. පැයක් දෙකක් ගණන් හදන්න. ඒක අඛණ්ඩව කෙරෙන්න ඕන. අඛණ්ඩව ඔයගොල්ලෝ කනෝ බොනෝ නිදා ගන්න ඕනේ. ඒ වගේ මේ වැඩේ අඛණ්ඩව වෙන්න ඕන. අඛණ්ඩව දිගටම මේ වැඩේ කරගෙන ගියොත් ඔයාලට ගණන් හදා ගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් පන්ති තියෙන දවසට ඔළුව දාලා ඉතුරු දවස් ටිකේ නිකන් ඉඳලා රටේ නැති ඒව කර ඉඳලා මේ වැඩේ පැත්තකට දාලා තියනව නම් ඔයාලට වැඩේ හරියන්නේ නැහැ. හරිද? මේ ගණන් බැරි වෙන්න හේතුවක් ඒකයි. දැන් මම දකින්නව සමහර අය පහුගිය සතිවල දැක්කේ නැහැ පන්ති. දැන් අද ඉන්නවද ළමයි 10ක් විතර අඩුයි ඒ උනාට. ඒක නම් කමක් නැහැ. නමුත් දැන් මම බ්‍රහස්පති දුදේ පන්ති කරා. එතකොට ළමයි අඩුවෙන් හිටියේ. දැන් එහෙම අඛණ්ඩව කෙරෙන්නේ නැති වුණා මේක ගැටලුවක්. ඉතින් ඔයාලා දැනගන්න ඕන මේ වැඩේ අඛණ්ඩව ඌමනාවෙන් කරගෙන යන්න. එහෙම කරන අයට මේ ගණන් කියන එක මහා අමාරු දෙයක් නෙවෙයි. හරිද? මම නිතරම කියනවා විෂයට ආසාවක් ඇති කරගන්න ඕන. විෂයට ආසාවක් ඇති නොවුනොත්
ඔයාලට මේක එපා වෙනවා. හරිනේ? ගණන් වලට ආසාවක් ඇති වෙනවා. ඒ ආසාව ඉබේ ඇති වෙන්නේ නැහැ ළමයි. ගණන් හදන්න ඕන, නිතරම පන්තියට සම්බන්ධ වෙන්න ඕන නේ. නිකරුණේ කාලය ගත කරලා ඔන්න පොඩ්ඩක් වෙනසුරාදා මැසේජ් එක දාලා දින පොඩ්ඩක් පන්තියට ගිහිල්ලා බලන්න. සමහර අය ඉන්නවා. පන්තියට හදිස්සියෙන් ගිහිල්ලා ඔළුව දාලා නිකන් පෙන්නලා මූණිච්චාවට ඉන්න අය ඉන්නවා. ඉතින් එහෙම අයට මේක ප්‍රතිඵල අඩුයි. එක දිගට අඛණ්ඩව කරන මිනිස්සයා මේක ජයග්‍රහණය කරනවා. හරිනේ? දැන් අපි කියමුකෝ ක්‍රීඩකයෙක් ඔලිම්පික් දිනලා ආව කියලා. එයා මාසයක් විතර බුදිය ගන්න. දැන් නම් මාර අමාරුයි ඔලිම්පික් දින්න මේ සැරේ රම්පදක්කමක් ගත්ත. දැන් නම් ඉතින් ටිකක් බුදිය ගත්තා නම් හරි කියලා මාසයක් නිදාගත්තොත් මොකෝ වෙන්නේ? එයාට ඊළඟ අවස්ථාව නැති වෙලා යනවා. ඒක නිසා ක්‍රීඩකයෝ හැමතිස්සෙම මොකද කරන්නේ? අද තරගයට ගියා නම් හෙට උදේ ඉඳලා නැවත පුහුණුවේ යෙදෙනවා. ඒකයි තියෙන්නේ. නිතරම පුහුණුවේ යෙදීම තුළින් අපිට මේක සාර්ථක කරගන්න පුළුවන්. පුහුණුව නැති තැන ඔක අසාර්ථක වෙනවා. හරි නේද? ඒක නිසා ළමයි හැමෝටම කියන්නේ මේක ඌමනාවෙන් කරන්න ඕන වැඩක්. දැන් කොවිඩ් වැඩි වෙලා තියෙන නිසා ඔයාලත් ඒ ගැන සමහර විට හිතනවා ඇතිනේ. ඒක ගැන ඉතින් හිතුවත් ඔයාලා මේ වැඩේ කරන්න ඕන. නැත්නම් මේක පැත්තකින්ම දාන්න ඕන. ඒක නිසා ළමයි කාටත් පොදු ප්‍රශ්නයක් තියෙන එක ඇත්ත. නමුත් ඒක ඔයාලගේ ප්‍රශ්නයක් කරගෙන මේකට විසඳුම් හොයන්න බෑ. හරි නේද? දැන් මේ පන්තිවල එන සමහර දරුවෝන්ගේ දෙමව්පියොන්ටත් කොවිඩ් හැදිලා තියෙනවා. ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඒකට තියෙන්නේ ඔයාලගේ දෙමව්පියෝ සහ ඔයාලා ওই වටේ පිටේ ඉන්න සියලු දෙනාම ආරක්ෂා වෙන එක තමයි. හරි නේද? ඒකට ඉතින් ඔයාලා විසින්ම ක්‍රමවේදයක් හදා ගන්න ඕන. අධ්‍යාපනයේ මේ කරගෙන යන අතරේ සෞඛ්‍ය ගැන හැමෝම හිතන්න. උදේ හවස හොඳට කුමාරි ටිකක් එහෙම අල්ලනවා නම් නේ වතුර හට්ටියක් ලිපේ තියලා ගෙදර අයත් එක්ක ඕක කරනවා නම් මං හිතනවා පොඩ්ඩක් වෛරස් එක ලාවට වගේ වැරදිලාවත් ඇතුල් වීගෙන ආවනම් ඒක අයින් කරගන්න පුළුවන්. පස්සේ බෑ. ඒක නිසා ගෙමව්පියොත් එක්ක එකතු වෙලා උදේටයි හවසටයි අල්ලන්න හුමාලි. කුණු වතුර බොන්න. ඒකත් ලොකු අමාරු වැඩක් නේ. උදේ හවස හුමාලි යන්නේ. සමහර අයට ඕක පෙන්වන්න බෑනේ අයියෝ. රත් වෙලා යනවා මූණ සවුත්තු වේද දන්නේ නැහැ. යකෝ මැරුණොත් සවුත්තු වෙලත් වැඩක් නැහැ නේ මූණ. නේ කෙලින්ම දැන් shopping එකේ දාන්න. ඒක නිසා හැමෝම ඒ වැඩෙත් කරන්න. දැන් ওই චීන වගේ රටවල් වල ඒගොල්ලෝ උදේ හවස දවල් තුන් වේලටම කුමාලේ අල්ලනවලු තේ වතුර බොනවලු උළුවේ උණු ජාති තමයි ආහාර කරන්නේ. ඒක හරි වටිනව ළමයි. ඒකෙන් වෙන්නේ අපේ අර තියෙන ලේ ගමන් කරන මාර්ග ටිකක් රත් වෙනකොට ප්‍රසාරණය වෙනෝනේ. ඒක ප්‍රසාරණය. හිමාලය අල්ලනකොට මේ ලේ ගමන් කරන මාර්ග මේ ප්‍රසාරණය වෙලා වෛරස් එකක් තිබුණත් ගැටලුවක් නැහැ. එතකොට ලේ ගමන් කිරීම යථා තත්ත්වයටපත් වෙනවා. එතකොට අර හાર્ට් එකට ලේ යන එක යථා තත්ත්වයටපත් වීමක් වෙනවා. ඒක නිසා ගෑස් ඉදින් බල බල ඉන්න එපා පුතේ. හරි නේද? ඔන්ලයින් වතුර හට්ටියක් ගේ පිටිපස්සෙන් හදාගන්න. ඔන්ලයින් හැමතිස්සෙම කුණු වතුර හට්ටියක් හදාගන්න. ඒක හදාගෙන දෙහි පොළ ටිකකුත් දාගෙන ඔන්ලයින් ඒක උදේ හවස කරන්න. මේ වතුර හට්ටිය කොවිඩ් ඉවර වෙනකන් ගන්න එපා. ඒක එතනම තියන්න. ලිපත් එතනම තියන්න. දරත් තියන්න. උදේ හවස වතුර තම්බ අල්ලන්න. වෙන කරන්න දෙයක්වත් නැහැ. හරි නේද? ඒවා හරියට පිළිපදින්නත් ඕන. මේ ගණන් හදනවා වගේ මේවත් අමාරු වැඩ. කම්මැලි නේව කරන්න. ඉතින් ඒක නිසා ළමයි ඒ ගැනත් සැලකිලිමත් වෙන්න හැමෝම. මම නිතරම ওই පන්ති වල ළමයිට කියන විදිහින් සෞඛ්‍ය පැත්තත් හිතන්න. ඔයාලටත් වඩා ඕක කියන්න ඕන ඔයාලගේ දෙමව්පියෝ. එයාලනේ එළියට බහින්නේ වැඩිපුර. හරි නේද? ඉතින් එහෙම කරොත් අපිට පොඩි පාලනයක් තියෙනවා. අපිට පාලනයක් තිය කියන්නේ අපිට චුට්ටක් හරි මේක ලාවට වගේ වෛරස් එක සැරේට එන්නේ නැහනේ. ඇඟ ඇතුළේනේ වර්ධනය. ඒකට වර්ධනය වීමට රස්නෙට වර්ධනය වෙන්න බෑනේ. එයා විනාශ කරගන්න පුළුවන්. දැන් ඔය ගෙදර ඉන්නකොට නිකන් උගුරේ නිකන් සෙම ගතියක් තියෙනවා වගේ සමහර අයට හිමත් දැනෙනවා නේ. සමහර අයට මේ කොවිඩ් නෑ ඒ වුණාට උගුර කහනවා වගේ පොඩි අවුලක් තියෙන ඔළුවත් බරයි වගේ. මානසිකවත් අවුල් තියෙනෝනේ. එහෙම අයත් ඉන්නවා. සාමාන්‍ය එක මනුස්ස ස්වභාවය අහල පාල කාට හරි ඇදලා තිබුණා එහෙමත් දැනෙනවා.
ඒක නිසා ගණන් හදන එක ලේසිලු මේවට වඩා. හරි. කමක් නැහැ ළමයි. හැමෝම මේකෙන් ආරක්ෂා වෙන්න. ඒ වගේ හොඳ වැඩපිළිවෙලක් යොදා ගන්න. ගෙදර කට්ටියත් එක්ක සාමූහිකව එකතු වෙලා කරලා බලන්න. දවසක් දෙකක් කරන් ඊට පස්සේ ඕක සාමාන්‍ය තත්ත්වයටපත් වෙයි. හරි. එහෙනම් පුතේ අපි මෙන්න මේ ගාන ඉක්මනින් ලියාගමු. මේ කීවෙනි ගානද ඔයාලත් එක්ක හැදුවා? මාතෘකාව යටතේ හදන පළවෙනි ගානද? නෑ. තුන්වෙනි ගාන 4. 4නේ. right. මේක ඇඳා. මේව නම් අඳින්න ඕනෙත් නෑ. සර් අභ්‍යාස ගන්නකො සර් කියන්නකෝ. හරි. මේක ඉස්සෙල්ලා අඳින්න ඕන. අනිවාර්යෙන් මේ රූප සටහන අඳින්න. හැබැයි රූප අඳින කොටත් ටිකක් පැහැදිලිව අඳින්න. සමහර අය ඔහේ මේක පෑනෙන් ඇදලා දානවා. ඒක සමහර ඒවට රූප වගේ නෙවෙයි තියෙන රොටි වගේ. ඔන්න ඕම අඳින්න ඕන්න. ඕම රූප සටහන් අඳින්න එපා. හරි. පිළිවෙලට පැහැදිලිව අඳින්න. හරි සර් හරි. අභ්‍යාසයක් සර් හරි සර්. අභ්‍යාස දෙන්න තා චුට්ටක් ඉන්න වෙනවා. ඉන් කලබල වෙන්න එපා. හරි සර් හරිද? හරි. මේක හැමෝම ඇඳ ගන්න ළමයි රූප සටහන. මම රූපේ මකනවා. මේ හරි ළමයි. අපි මේ වගේ ගානක් බලමු කොහොමද හදාගන්නේ කියලා. හරි. මේ පුතේ මේ බලා ගන්නකො. ඔයාලට මේ දැන් මම ඇඳලා තියෙන රූප සටහනේ පරිමිතිය සොයන්න තියෙන්නේ. ඊට කලින් කියන්න මෙයා හැදිලා තියෙන්නේ කොටස් කීයකින්ද? පරිමිතිය හැදිලා තියෙන්නේ කොටස් කීයකින්ද? හොඳට බලන්න. 4කි හොඳට බලන්න වටේ දිග හොඳේ ඇතුලේ කෑලි නෙවෙයි. වටේ දිග හැදිලා තියෙන්නේ කොටස් කීයකින්ද? 4කි. ඒ 4 ඔයාලා මේ වෙනකොට කීයක් දන්නවද? දෙකක් ගන්න එකක් ගන්න. දෙකක්. තුනක් ගන්න. තුනක්. මේ හරියට බලලා කියන්නේ. තුනක් ගන්න. මෙන්න මේක ගන්න. 28යි. මේක කීයේ පුතේ? 20යි. මේක කීයද? එක කොටස් හතක් ගන්න. හරි. මෙන්න 20 මේක 20 නිසා පුතේ මේකක් කීයේ? 20යි. එයා මේකක් 20යි. දැන් මයික් ඔෆ් කරා. දැන් මෙන්න මේ රූප සටහනේ පරිමිතිය අපිට හොයන්න දැන් දන්න මෙන්න මේ කොටස 28යි. වටේ දිගනේ මේක 20යි.
හැබැයි මෙන්න මේ ඡාප දිග නම් දන්නේ නැහැ ළමයි. ඒක තමයි හොයන්න ඕන. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දිගත් 20යි. දැන් අපේ මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඡාප දිග සොයාගන්න එක. ඡාප දිග හෙව්වනම් වැඩේ ඉවරයි. ඡාප දිග හොයන්නේ කොහොමද? මට කියන්න පුතේ මේ දිග 28යි. අතරත් 28යි. මෙන්න අතිශයයි සර් රේඩියෝ මේ උඩක් තියෙන්නේ. එතරම් 28යි. අන්න හරි. ඒක දකින්න ඕන. මෙන්න මේ දුරත් 28යි. එහෙනම් පුතේ මේ දුර 28 නම් මට කියන්න මේකේ අරය කීයද දැන්? අරය 14යි. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට ගන්නේ. ඒක 14යි. එහෙනම් මෙන්න මේ 14යි. රූප සටහනේ අපිට පුළුවන් ඡාප දිග හොයන්න මෙන්න මේ දිග 14යි අරය. ඒක හොයාගත්තේ මේක 28යි. මේ සම්පූර්ණ එක 28යි. එහෙනම් ඒකෙන් භාගය අරය 14යි. එහෙනම් පුතේ හොයන්න තියෙන්නේ ඡාප දිග විතරයි. එහෙනම් අපි හොයමු ඡාප දිග. right. එහෙනම් ලියනවා ඡාප දිග. කුඩා ඡාප ලොකු ඡාප නැහැ. කෙලින්ම එක ඡාපය ඇතින් ඡාප දිග. සූත්‍රය 2πr. හැබැයි මෙතන 2πr එකක් තියෙද ඒකෙන් භාගෙද තියෙන්නේ? භාගෙ. භාගෙ. මුත භාගයක් නේ තියෙන්නේ. සැලකිලිමත් වෙන්න ඕන. 2 5ට 7ෙන් 22යි. හා දැන් කියන්න බෑ අරය කීයේ. 28ද 14ද? 14. 14යි. ಗುಣ කිරීම දෙකෙන් එක. right කැපෙනව කියන්නේ. 7යි 10. 7ට 1යි 14. දෙකට 1යි දෙකට 1යි. කීයේ පුතේ එන්නේ? 44 වෙන්නේ. 22 වරක් 2 40. 44. එහෙනම් ළමයි 44. සොයාගත්තා මේක 44යි. ඔන්න වැඩේ හරි. දැන් ලියන පරිදි. එකතු කරන් මේක 28යි. මෙතන ඉඳලා මෙතෙන්ට 20යි. කවිදගේ මයික්‍රොෆෝන් කරන් පුතේ 20යි. මෙන්න මේ කෑල්ල 44යි. මෙන්න මේ කෑල්ල 20යි. මට කියන්න මේ ටික එකතු කරාම කීයද? 60යි 100යි. 112යි. 106යි. 112යි. 112යි. ඔව් 112යි. එහෙනම් ළමයි මෙන්න මෙයාගේ පරිමිතිය තියෙනවා සෙන්ටිමීටර් 112යි කියලා. හරි රූප සටහන අඳින්න ගන්න හදා. හැදුවා. ඈ හදුවා සර්. 106 නම් නේදනේ. හැදුවා. මේ මෙතන 44 තියෙන්නේ. 40යි 40යි 44යි. හරි සර්.
මයිකෝ හරි. මේ ගන්න ළමයි ඇඳ ගන්න. මේක ඇඳලා මේකේ පරිමිතිය හොයන්න ගන්න. හරි. ඉක්මනට හදා. ඔයාලට අවස්ථාව දෙනවා. හැබැයි මේකේ ඡාප දෙකක් තියෙනවා හොයන්න. මේ ගන්න කරමු. ඉක්මන් කරා. ඉවරයි සහද. ඉවරයි සහදලා. උත්තරේ කීයක් එනවද ළමයි? මේකට උත්තරේ කීයක් එනවද හදපු අය? කියන්න සර්. කියන් කියන්න. 108ක් එනවා. ඔව්. ඔයාලා හොයන්න Yes, ඕන sir. මෙච්චරයි. මෙන්න මේකට කියන්නේ කුඩා ඡාප දිග. මේක හොයන්න කුඩා ඡාප දිග. ඊළඟට මේක හොයන්න විශාල ඡාප දිග. right. එයයිතුයි මෙයයිතුයි අරයයිතුයි එයයිතුයි. ඔන්න ඔය ටික එකතු කරාම හරි. මෙන්න මේ කුඩා ඡාප දිගයි විශාල ඡාප දිගයි 14යි 28යි. එකතු කරා නම් හරි. ඔයාලා පුතේ හොයන්න ඕන ඔන්න ඔය දෙක. මොකක්ද හොයන්න ඕන? කුඩා ඡාප දිග. කුඩා ඡාප දිග. සර් 108ක් ආවා. හොයන්න ඕන විශාල ඡාප දිග. ඊළඟට හොයන්න ඕන පරිමිතිය. ඔන්න ඔය තුන හෙව්වනම් හරි. මෙන්න මේක කුඩා ඡාප දිග. 108. මේක විශාල ඡාප දිග. කුඩා ඡාප දිග හොයන්න නම් ඒකේ අණය දැනගන්න ඕන. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන විස්කම්බේ 14යි. එහෙනම් එයාගේ අරය අපිට ගන්න පුළුවන් ඒකෙන් භාගේ 7යි. ඔන්න අරය. මෙයාගේ විස්කම්බේ 28යි. ඒක නිසා අරය වෙන්නේ ඒකෙන් භාගේ මෙතන ඉඳන් මෙතෙන්ට 7යි. sorry 14යි. 28න් භාගේ 14යි. right 2πr වලින් භාගයයි 2πr වලින් භාගයයි. සුළු කරලා බලන්න. සර් කෙලින්ම 5D අරන් හදන්න පුළුවන්. පුළුවන් අන්න හරි. කෙලින්ම 5D ගත්තොත් විස්කම්බෙට 28 දාන්න විස්කම්බෙට 14 දාන්න. සර් උපසටහනේ අමාරුවේ පෙන්වන්න ඕනද? එකසි 8යි. ගීෂානි කීයක් ආවද උත්තරේ? හැමෝටම ආපු උත්තර දාන්න ළමයි.
108යි 108යි මනෝමයෙන් හදන්න බෑ මනෝමයෙන් අරය ගන්න පුළුවන් මනෝමයෙන් ගණන් හදලා බොල විභාගයට ලකුණු හම්බේවි වින්දිට 108යි නයන්සට කී ආවේ නයන්ස ඉන්නවයි පන්තියේ මන් පේන්නම නෑ නමත් නෑ අංකෙන් දින්නේ ඒ නයන්ස ඉන්නවද පන්තියේ ඉන්න හොර ගෙඩිය වගේනේ අංක 16 දාගෙන ඉන්නේ හරි උත්තරත් නෑ මේවට පාඩම තේරුණා පුතේ ඔව් තේරුණා හරි හොඳයි මේ උත්තර 108 දැන් මේක නිකන් නේ වරුසාව වගේ 108 ඒවා වැටෙනවා එහෙනම් අපි දාමු 2πr වලින් භාගයයි මේක වෙනස් වෙන්නේ ළමයි අරය විතරයි 2π 7/22යි එයාගේ අරය මේ තියෙන්නේ අපි කුඩා තාපතිගනේ අරය 7යි විස්කම්බේ 14යි අරය 7යි කෙනෙක්ට ඕනනම් 5d වලින් ඔය ගාන හදන්න පුළුවන් හරි මෙන්න මම අරය හොයාගත්ත 7යි ගුණ කිරීම දෙකෙන් එක 7ට 7 කැපෙනවා 2ට 2 කැපෙනවා 22ක් එනවා එහෙනම් මෙන්න මේ කුඩා තාපතික 22යි විශාල තාපතික මෙන්න මේක ඒකට 2πr වලින් භාගයක් තියෙන්නේ 2π 7/22යි අරය එයාගේ අරය පුතේ 14යි ගුණ කිරීම දෙකෙන් එක කැපෙමු 7ට 1යි 14ට 2යි තව 2ට 1යි 2ට 1යි 22 වරක් 2 44යි තියෙන්නේ මේක 44යි දැන් පරිමිතිය හොයන්න එකතු කරමු මොනවද එකතු කරන්නේ 28 එකතු කිරීම 22 එකතු කිරීම මේක ළමයි 44 එකතු කිරීම මේක ළමයි 14යි මේ ටික එකතු කරාම 108 දෙන්නේ ළමයි ඔව් සර් ඔව් 108 එනවා හරි ඔන්න මේ සම්බන්ධයෙන් ඔයාලා තනියම දැන් ගානක් ඇතුවා දැන් මගෙන් සමහර ළමයි පොත්වල ගණන් එහෙම අහුවනේ ඔය හදන්නේ කොහොමද කියලා දැන් අදහසක් ආවද ඔව් සර් right මම දෙනවා ඔයගොල්ලන්ට තව ගානක් පුළුවන් නම් හදලා දෙන්න අභ්‍යාස ගානක් කරමු අභ්‍යාස ගානක් මම බැලුවේ අභ්‍යාසයේ නිසා අභ්‍යාසය වල ඊසි සර් අභ්‍යාසේව අමාරුයි ඒකයි දුන්නේ නැත්තේ තාම හරි එහෙනම් තුන්වෙනි රූපේ අභ්‍යාස ගණන් අමාරුයි මම ඒකයි දුන්නේ නැත්තේ දැන් මේ අමාරු ගණන් වලට චුට්ට මේ පුරු කරන ගමන් ඉන්නේ ඉවසන්න ළමයි ඉවසන්න අභ්‍යාස හරිද right මේ ගානත් අපි හදමු බලන්න මේක ඊට වඩා වෙනස් ගානක් මම දෙන්නේ මේ තියෙන තමයි සමචතුරස්‍රය පොඩ ඇද වෙලා වගේනේ හරි කැතයි සර්ගේ රූප සටහන අයියෝ අර මම නැවත අල්ලනවා හරි දැන් නම් ටිකක් හොඳයි නේ ඔය ඇතිනේ බලා ගන්න තිබුණොත් ෂේප් මේ ටික අඳුරු කරලා තියෙන්නේ හරි ඇදගල්ලා රූපේ
මේක 7යි. මේක 7යි. මේක 7යි. ප්‍රශ්නේ තමයි අඳුරු කළ කොටසේ පරිමිතිය. අඳුරු කළ කොටසේ පරිමිතිය. මේ ඔය අඳුරු කළ කොටසේ පරිමිතිය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. බලමු ඔය වගේ ගානකුත් හදලා. හදලා ඉවරයි සර්. කීයද ආවේ? කීයද ආවේ? 32ද? 32යි. 32යි. මේ ඔයාලට මේ අඳුරු කළ කොටසේ වටේ දිග හොයනකොට පුතේ මේක 7යි. මේක 7යි. චුට්ටක් ඉන්න මට විනාඩියක් දෙන්න. හරි එහෙනම් දැන් පටන් ගමු. පුතේ බලා ගන්න. මෙන්න මේ දිග 7යි. එහෙනම් මේකත් 7යි. එහෙනම් මේකත් 7යි. එහෙනම් පුතේ මේකත් 7යි. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අපෙන් අහන්නේ මේ අඳුරු කළ කොටසේ පරිමිතිය. මතක තියාගන්න මෙන්න ඕක තමයි රූප සටහන. ඔන්න ඕක රූප සටහන වෙයි. ඔක තමයි රූප සටහන. ඔන්න ඔය රූප සටහනේ වටේ දිග හොයන්න ඕන. 7යි 7යි 14යි මේ 7යි 21යි. මෙන්න මේක දන්නේ නැත්තේ. මේකට අපි කියනවා ඡාප දිග කියලා. පුතේ ඡාප දිග හොයන්න සූත්‍රයක් අපි දන්නවා. මොකක්ද සූත්‍රය? දැන් ඉගෙන ගන්න තියෙන්නේ. 2πr. අන්න හරි. එහෙනම් ඔයන ඡාප දිග 2πr. හැබැයි ඒකෙන් තියෙන්නේ භාගයක්. ඒකෙන් තියෙන්නේ භාගයක්. හරි. දැන් මට කියන්න දරුවනේ. දැන් මට කියන්න මෙන්න මේ ඡාප දිග හොයනකොට අරය කීයක් වෙයිද? මේ සම්පූර්ණ දිග තමයි 7 වෙන්නේ. එහෙනම් ඒකෙන් භාගයක් තමයි අරය වෙන්න ඕන. 7න් භාගෙ කීයේ ළමයි? 5D 5D එකෙන් හදුවා නම් වැඩේ නෙමෙයි.
ඔයාලා කවුරු හරි මේක 5D වලින් භාගය දැක්වනම් විස්කම් බෙදාලා හදාගන්න වලින් හැදුවේ 5D කාර්යය හැදුවේ නියමයි. අන්න ක්‍රම 5D එකෙන් භාගය දැම්මාම කෙලින්ම D ට 7 දාලා හදන්න පුළුවන්. එහෙම නැතුව 2πr වලින් හැදුවනම් 2 5 ට 7න් 22යි අරයට දාන්න ඕන 7න් භාගය 3.5 ගුණ කිරීම 2න් 1 5 අපමු 2ට 1යි 2ට 1යි 7ට 1යි 35ට 7ට 1 35ට 5යි 22 110යි මතකද මේකේ දශම තිතක් තිබුණා ආන්න එක තියෙනවා ඒ කියන්නේ 11යි කියලා දීලා තියෙන්නේ ඕවා ළමයි මට නිකන් අමුතු ඉරව්වක් එනවා මම නිකන් දිලිසෙනවා වගේ නේද දැන් දිව්‍ය ලෝකෙ ගියා වගේ එකක් පොඩි ගතියක් තියෙනවා මේක 11යි මේක 11යි හරි එහෙනම් දැන් ලියන පරිමිතිය 7 යොදුනක් 21යි 22යි 7ව 3කුයි 11කුයි කීය දෙන්නේ 30 7 යොදුනක් 21යි 11යි 32යි දැන් නම් ළමයිට ටිකක් මේක වැදිලා වගේ තියෙන්නේ පරිමිතිය ඇඟට ඇවිල්ලාද තියෙන්නේ ඇඟේ නැද්ද ඔව් සර් වර්ගඵලයක් තියෙද වර්ගඵලයක් තියෙන තාම ඒක කරේ නෑ ළමයි ඉදිරියට තියෙන්නේ මේ හරි දැන් ඔන්න අපි හොඳ ගණන් ටිකක් හදමින් මේ යන ගමන් තියෙන්නේ තව එක ගානක් අපි හදමු මේකේ අද චුට්ටක් මම පන්තිය වෙලාසනින් ඉවර කරනවා ළමයි මේ ගාන හදලා ඉවර කරනවා හරිද ඔන්න මේ ගාන හදලා වැඩ ටික අවසන් කරමු අනගන්න මේ ගාන මේක ඔයාලගේ අච්චු පොතේ තිබුණ වේ වගේ ගානක් මේකමද කියන්න දන්නේ නැහැ මේ වගේ සර්ව පොඩි ජාබේ අරේනේ තියෙන්නේ 7නේ ඔව් මේ පොඩි එකේ අරය තමයි 7 දීලා තියෙන්නේ අන්න හරි මේ ලොකු එකේ අරය තමයි මේ දැන් දෙන්න හදන්නේ මේ තාම කල්පනා කරන්නේ ඒකට මොකක් දෙනවද කියලා දැන් අමාරු එකක් දෙන්න ඕනලා අන්තිම හරියෙන් ඉන්නවනේ 10.5 දුන්නේ අභ්‍යාස තියෙන ගානමයි ඔව් ඒකම තමයි දුන්නේ මම දැක්කේ ඒක ඒ ගාන අමාරුයිනේ මම ඒකයි ඕකම දුන්නේ අර ඒකේ අඳුරු කරලා තියෙන මොළ පාටේ ඕකේ අඳුරු කරලා ගන්නවද එහෙනම් මේක ඕන්නම් මේව අඳුරු කරගන්න කොහොමද ඉතින් මේකේ වටේ ටිකනේ හොයන්න ඕන අඳුරු කරත් නැතත් මෙන්න මේ රූපයේ පරිමිතිය හොයන්න ඕන ඕක හොයන්න කැලේ ටික තියෙන්න ඕනද ඒ ළමයි දෙකයි පොඩි ජාපේ විශාල ජාපේ දෙකම ඒ පේන විදිය තරම තමයි ඕකේ ළමයි කෑලි දෙකක් නෙවෙයි එකතු වෙන්න ඕන. හරියට බලන්න. ඕකේ පරිමිතිය හැදෙන්න කෑලි කීයක් එකතු වෙන්න ඕනේ? දෙකෙන් බෑ. ඕකේ කෑලි දෙකක් එකතු වුණොත් මෙහෙමනේ එන්නේ. කොච්චරයි එන්නේ? කෑලි 3ක් 4ක් පේන තරම් තමයි. 3ක් නෙවෙයි. කෑලි කීයක් එන්න ඕනේ? 4ක් එන්න ඕන. මෙන්න මේ කෑලි දෙකත් අයිතියි ඔකට. මෙන්න මේ ටික. මේ රතු පාටින් අදින්. ඔන්න ඔය දෙකයි මෙන්න මේ ඡාපයයි මෙන්න මේ ඡාපයයි. ඔන්න ඔය 4 එකතු කරාම තමයි පරිමිතිය ලැබෙන්නේ.
හරිද? ඔය ටික එකතු. මේ කොයම ඉතින් මේකට දාන්න කුඩා චාපතික. මේකට දාන්න විශාල චාපතික. ඒ දෙක හොයලා දෙන්න. මේ දෙක අපිට පොඩ්ඩක් අඩු වැඩි කරලා හොයාගන්න පුළුවන් ළමයි. එහෙනම් ලියන කුඩා චාපතික. මෙන්න මේක හොයන්න. 2πr වලින් භාගයයි. ඒ යාගේ අරය තමයි පුතේ මම මේ දීලා තින්නේ. එයාගේ අරය 7යි. මේ අරය 7යි. 2 5ට 7න් 22යි අරය 7යි ගුණ කිරීම දෙකෙන් එක. ඔක සුළු කරගන්න. බලන්න කීයක් එනවද කියලා. හතට 7 කැපෙනවා දෙකට 2 කැපෙනවා කියන දැහැමි උත්තරේ ආවේ දෙන්න 22යි. එහෙනම් ඔන්න ඔය කුඩා චාපතික 22යි දරුවෝ. ඔන්න ඒක හරි. එක එක හොයාගෙන යන්න ඕන. ඊළඟට හොයන විශාල චාපතික. විශාල චාපතික. ඒකත් 2πrම තමයි. වෙනසක් නෑ ළමයි. හැබැයි ඒකෙන් තියෙන භාගයයි. 2πr වලින් භාගයයි. 2πට 7න් 22යි. හරි. දැන් කියන්න ළමයි විශාල චාපතික හොයන්න. යාගේ අරය කීයද? විශාලකේ අරය. මෙතෙන් 10.5. 10.5. එහෙනම් මෙතෙන්ට දානවා 10.5. ගුණ කිරීම දෙකෙන් එක. මේ 10.5 දාලා මං ගණන් වාරත් එක්ක හැදුවා. මතක ඇති. හදලා තියෙන්නේ මේ. හැම ගානක්ම හදලා තියෙන්නේ. සුළු කරගන්න ලේසි. ඒක නිසා. දශම ස්ථානේ නොසලකා හැරලා 105යි 7යි කපන්න කියලා කිව්වා. 101යි 105ට 15යි. 105ට 15යි. තව කියන්න පුතේ කැපෙන ඒවා. දෙකට 2 කැපෙනවා. ඉතුරු වෙනවා 22 15. 22 15 330යි. 330යි. දශම ස්ථානයෙන් කරන් 20. 15 කරන් දෙක 30 බිංදුව 3ක් විතරයි 15 කරන් දෙක 30යි 3යි 330යි. 330යි. ඔයාලට මතක තියෙනවා දශම තිතක් ඇතෑරි ආන්න එක තියන්න කිව්වා 33යි. එහෙනම් විශාල චාපතික පුතේ 33යි. දැන් දරුවනේ මෙන්න මේකේ මෙන්න මේ චුට්ට දැනගන්න ඕන. මේ චුට්ටක් දැනගන්න ඕන. මේ සම්පූර්ණ දිග 10.5යි නේ. මෙන්න 10.5න් 7ක් අඩු කරනවා. 10.5. මෙන්න මේ 7 අඩු කරා. 10.5. 7.5 අඩු කරා නම් හරි. 5යි 10න් 7 දෙන්නේ. 3.5. මේ පැත්ත 3.5 නම් මේ පැත්තත් ඒ ගාන 3.5යි. දැන් හරි ළමයි. දැන් වටේ දිග හොයන්න සියල්ල හොයාගෙන අහවරයි. දැන් මම හොයනවා වටේ දිග. බලන්න. දැන් අපි අනිත් අයගේ ආධාර උපකාර අරන් වැඩේ කරා. දැන් හරි. දැන් ගොඩ. දැන් ඔය ටික එකතු කරමු. කොහොම එකතු කරන්නේ? 33 එකතු කිරීම 22 එකතු කිරීම අපි මේක එකතු කරලා 3.5යි 3.5යි 7යි. එහෙනම් මෙතන 7ක්ම දාමු. එතකොට ලේසි. මෙන්න ලැබෙන පරිපූර්ණය. 72. 10යි 72යි. 72යි. නියමයි. 3.5ව දෙකම එකක් විදියට එකතු කරලා 7 කියලා එක සැරේට ගත්තා. හරි. අද මම ඔන්න හරි.
උගන්නපු දෙකම. සමස්ත කාරණා ටික පැහැදිලිද හැමෝටම? මොකද පුතේ? අතන 62 නෙවෙයිද? sir. 62 5යි 2යි 5යි ඉතුරු එකයි 6යි. 3යි 2යි 5යි ඉතුරු 1යි 6යි. උත්තරේ කීයද ළඟා එන්නේ? 62යි. ඔව් 62යි එන්නේ. මොකක් හරි අවුලක් තිබුණාද කලින්? බස් 72 ඉන්නේ. 62 නේ තිබුණේ. බොරුමයි කියන්නේ. හරි. මයිනස් ඉන්ටර්නෙට් නිසා වෙන්නේ නැති ඔයාලට පේන්නේ නැති වැත්තේ. හරි ගැටලුවක් නැහැ. උත්තරය ඔන්න 62ක් එන්න ඉන්නේ ඕන. බලන්න. හරි. රෙකෝඩින් එකේ ගහම පෙන්නන්න. හරි රෙකෝඩින් එකෙන් අපි බලමු. එහෙනම් දරුවනේ ඉක්මනට කියන්න. මේ ටික මේ જાතිය ගණන් හදාගන්න පුළුවන්ද? පුළුවන්. 18 දෙක අභ්‍යාසය ගෙදරදි කරන්න 18 දෙක. ඒකෙත් මම මේ ගාන හදුවා. අමාරු ගාන හැදුවා. 18 දෙක. මේ පාඩමෙන් ටියුට් එකක් දීලා තියෙද ඔයාලට? අනිවාර්යෙන් දීලා තියෙයි. දේර තියෙනවා. දීලා නැද්ද? දේර තියෙනවා. දීලා තියෙනවා. හරි. නෑ දෙන්න ඕන. මේ මාසේ ටියුට් එකටද දුන්නේ මුතයක පරිදිය? ඔව් සර් මේ පිට්ටම තියෙනවා. හරි. එහෙනම් මේ ටියුට් එකත් ගෙදරදි කරන්න. ඉස්සෙල්ලම කරන්න මේ 18 දෙක අභ්‍යාසය. මේ ටියුට් එක මට කරලා ඔයාලා WhatsApp කරන්න. ටියුට් එක තාම ගත්තේ නැති දරුවෝ මේ සතියේ ටියුට් එක අරගෙන ඒක කරන්න. නැත්නම් අපරාධනේ පාඩම ඉවරනාම ටියුට් එක කරාම වැඩක් නැහැ. උත්සාහයක නිරත වෙන්න ලබන සතියේ සෙනසුරාදාට පෙර මට මේ ටික කරලා දෙන්න. හරි නේද? right. අමන්දට මම එවන්න WhatsApp කරන්න. මොකද පුතේ ප්‍රශ්නේ? අර මේ මං එදා ඉවස ගානක් අනීස ඒක හදන්න අමාරුයි නිස. try කරන්න ඕන. හා. කොහොම එකද බැරි වුණොත් කියන්න. බැරි වුණොත් ඊළඟ දවසේ උදේට සාකච්ඡා කරන්නම් බ්‍රහස්පතින්දට ඒ ගණන් කීපයක්. හරි නේද? right. එහෙනම් ළමයි තව ගණන් ටිකක් හදනවා ඕකෙන් මම බ්‍රහස්පතින් උදේට. අපි ඔතනින් වැඩ ටික අවසන් කරමු. ඔයාලා 18 දෙක අද දවස් ඇතුළත හදලා ඉවර කරන්න. ටියුට් එක ඊට පස්සේ කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. අයිබෝවන්.